තිස්සවැරදි තරුණියකගේ ගෙල කපා සිරුර බැහැගෙක දමාගෙන ගොස් වේල්ල වීදියේ අතහැර සිය නිවස පිටුපස රොබර් ගසක එල්ලී මිය ගිය උප පොලිස් පරීක්ෂක පෙම්වතා පිළිබඳව පුවතින් මුළු රටම කැළඹී ගොස් තිබෙනවා. මරා දැමුණු තරුණිය සහ ඇගේ පෙම්වතා වූ උප පොලිස් පරීක්ෂකවරයා නවාතැන්ගෙන තිබුණේ අවිස්සාවෙල්ල කොළඹ මාර්ගයේ හංවැල්ලට නුදුරු දෙමහල් ගොඩනැගිල්ලක 106 වෙනි කාමරයේ. තරුණියගේ හිස කොටස ඇගේ බැහැගේටම දමා ගඟට විසිකරන්නට ඇතැයි පොලිසිය සැකපල කරනවා. නාවික කොට්ටාශයේ නිලධාරීන් බෝට්ටු දෙකක් මගින් මෝදර සිට හංවැල දක්වා වූ කැලණි ගං තීරය දැඩි සෝදිසියකට ලක් කරන්නේ එබැවින්. මේ අතර සීදිවි නසාගත් ප්‍රේමසිරි ඇගේ හිස කොටස සිරකර එල්ලාගෙන සිටි බැහැගේ දමාගෙනට ඇතැයිද සැකපල කරනවා. ඔහු කොළඹ සිට මොනරාගල දක්වා යන බස් රථයක නැග ඇත්තේ එවන් බෑගයක්ද අතැතිවයි. හිස කොටස බඩල් කුඹරට ගෙන ගියේද යන්න ප්‍රශ්නයක්. එම ඝාතනය හා දිවිනසා ගැනීම අනියම් පෙම් පටලැවිල්ලක් දුරදිග යෑමෙන් සිදුව ඇති බවට පෙනෙනවා. ප්‍රේමසිරිගේ වයස අවුරුදු 52ක් වන අතර දිලින්ට වයස අවුරුදු 30ක් වනවා. ඔවුන්ගේ සම්බන්ධතාවය ඇරඹී ඇත්තේ මීට වසර 3කට පෙරයි. ප්‍රේමසිරි පොලිස් දෙපාර්තමේන්තුවට එක් වී ඇත්තේ කොස්තාපල්වරයෙකු හැටියටයි. හැඩි දැඩි සිරුරකට හිමිකම් කියූ ඔහු වසර ගණනාවකට පසු සැරයන් තනතුරට උසස් කරනවා. ඒ අතර පොලිස් බොක්ෂින් කණ්ඩායමටත් පොලිස් රගර් කණ්ඩායමටත් ඔහු එක් වී තිබෙනවා. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලතම පුද්ගලෙකුගේ ආරක්ෂක අංශයේ සේවය කළ ඔහු ඉන් අනතුරුව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙපළකගේ ආරක්ෂක අංශවලද සේවය කර තිබෙනවා. මේ නිසා ඔහු මන්ත්‍රීවරයා යන එන ගමන් බිමන් වලට යෑමට සිදුව තිබෙනවා. ප්‍රේමසිරි කුරුවිට පදිංචි දිලිනි යසෝදා ජයසූරිය හඳුනාගන්නට ලැබී ඇත්තේ මෙන්න මේ කාලය තුලයි. දිලිනිගේ සොහොයුරාද එක්සත් ජාතික පක්ෂ නියෝජනය කරන ප්‍රාදේශීය මන්ත්‍රීවරයෙක්. ඒ නිසා ඔහු නිතරම මන්ත්‍රීවරයා මුණ ගැසීමට ආ ගියා. දිලිනිද දේශපාලන කටයුතු සඳහා මන්ත්‍රීවරයා හමුවීමට ගොස් තිබෙනවා. ප්‍රේමසිරිට දිලිනිය මුණ ගැසී ඇත්තේ ඔය යන එන අතරතුරයි. මුලදී ඇයට සිනහවකින් සංග්‍රහ කර ඇති ඔහු දිලිනි අමතා ඇත්තේ දුව කියා බවට දැනගන්නට ලැබෙනවා. දිලිනි මෙන්ම දිලිනිගේ සොහොයුරාද ප්‍රේමසිරි සමග හිතවත් වී තිබෙනවා. ප්‍රේමසිරි ඔහුට පුතා යනුවෙන් අමතා තිබෙනවා. මුලදී දිලිනි සමග ඇති වූ හිතවත්කම පසු ප්‍රේම සම්බන්ධතාවයක් බවට දුරදිග ගොස් තිබෙනවා. තමා විවාහකයෙකු බව ප්‍රේමසිරි මුලින් ඇයට පවසා නොතිබුණා. ප්‍රේමසිරිගේ හැඩි දැඩි සිරුරද ඔහු පොලිස් නිලධාරියෙකු වීමද දිලිනිගේ හිත ඇදෙනට හේතු වූවා විය හැකියි. කල්යත්ම දෙදෙනා ගමන් බිමන් ගිය අවස්ථාවලදී ඔහු ඇය අමතා ඇත්තේ දිලිනි නැත්නම් මැණිකේ යනුවෙන්. ප්‍රේමසිරි ඇයට වඩා වසර 20කින් පමණ වැඩිමහල් වුවත් එය දිලිනිගේ ප්‍රේමයට බාධාවක් වී නැහැ. ඇයට අවශ්‍ය වී ඇත්තේ ප්‍රේමසිරි හා විවාහ ජීවිතයක් ගත කිරීමටයි. ඇය ජීවිතයේ සියලු දේ ඔහුට පුද කර ඇත්තේ ඒ අපේක්ෂාවෙන්. ප්‍රේමසිරිගෙන් තොර ලෝකයක් ඇයට තිබී නැහැ. මේ වන විටත් ප්‍රේමසිරි දරු තිදෙනෙකුගේ පියකු වී සිටියා. ප්‍රේමසිරි සිය බිරිඳ ක්‍රිෂාන්ති හා විවාහ වී ඇත්තේ 1995 වර්ෂයේ. ඒ මව්පිය ආශිර්වාදද මැදයි. මුල් කාලයේ ඔවුන් පදිංචි වී ඇත්තේ බොරලස්ගමුව ප්‍රදේශයේ. මීට වසර 22කට පමණ පෙර මොවුන් බඩල් කුඹුර පහේ කණුවට පැමිණ තිබෙනවා. ඔවුන් දෙපළ දරුවන් සමග ගත කළේ සැහැල්ලු ආදරබර ජීවිතයක්. ප්‍රේමසිරි ඇමති ආරක්ෂක අංශයේ රාජකාරී කරන නිසා ඔහුට ගෙදරට එන්නට ලැබී ඇත්තේ මාසකට එක්වරක් පමණයි. මාසයටම දින 10ක නිවාඩුවක් ඔහුට ලැබී තිබෙනවා. ඒ පැමිණි විට ඔහු කාලය ගත කර ඇත්තේ බිරිඳ සහ දරුවන් සමගින්. ඔහු දරුවන්ට බෙහෙවින් ආදරය කළ පියෙක්. දරුවන්ගේ මෙන්ම බිරියගේද අඩුපාඩු සොයා බැලීමද වැටුප බිරිය අතට දීමටද ප්‍රේමසිරිගේ පුරුද්දක් වී තිබුණා. ඒ අතරම ඔහු ගෙදරට බොරු කියා දිලිනි සමගද කාලය ගත කළ කිරීමට යොහුසුළු වී තිබුණා. මම වැඩ කරන තැන කෙල්ලෝ අපේ ගෙදර එන්න ආසයිලු. ප්‍රේමසිරි දිනක් බිරිඳට පවසා තියෙනවා. ඇය ඊට ප්‍රතිචාරයක් නොදැක්වුවද ප්‍රේමසිරි දිලිනි හා ඇගේ මිතුරියක සමග බඩල් කුඹුරට පැමිණ තිබෙනවා. ඉන් පසු ඔවුන් සමග තම බාල දියණියද පරවියන් ඇල්ලට දිය නෑමට රැගෙන ගොස් ඇත්තේ ප්‍රේමසිරි. එදින ප්‍රේමසිරිගේ බිරිඳ සහ වැඩිමහල් දියණිය නිවසේ සිට නැහැ. ගෙදර පැමිණි පොඩිදුව සිදු වූ සියල්ල සිය මවට පවසා තියෙනවා. අම්මේ ඒගොල්ලෝ ඇඹිලි පිටියේ තාත්තා කිව්වේ මොනරාගල කියලා නේද? ඒ බොරු.
ඒ කෙල්ලගේ නම දිලිනි. මෙය ඇසූ බිරිඳ බොරු කීම ගැන ප්‍රේමසිරිට බැනවදින්නට වුණා. දිලිනි හොඳ චරිතවත් ඇති කෙල්ලෙක් නොවන බව ඇය සිතා සිටියා. මේ අතර බිරිඳ දවසක් නිවාඩුවට ගෙදර පැමිණි සිටි ප්‍රේමසිරිගේ ජංගම දුරකථනය ඔහුට හොරෙන් පරීක්ෂා කර බැලුවා. එහි තරුණියකගෙන් ලැබුණු කෙටි පණිවිඩ 7ක් වුණා. තවදුරටත් පිරික්සද්දී එම තරුණියගේ ඡායාරූපද ඇයට හමු වුණා. බිරිඳගේ සැකය තවත් වැඩි වුණා. ලොකු පුතෙකු ගැහැණු දරුවන් ඉන්න නිසා එම තරුණිය සමග ඇති සම්බන්ධතාව නතර කරන ලෙස බිරිඳ හඬමින් ප්‍රේමසිරිගෙන් ඉල්ලා සිටියා. ප්‍රේමසිරි සම්බන්ධතාවය නතර කරන බවට ඇයට පොරොන්දු වුණා. එහෙත් දිලිනි ඊට කැමති නොවුවා. ඒ ඇය ඔහු වෙනුවෙන් සියල්ල පූජා කර ඇති නිසායි. තම සැමියාගේ අනියම් සම්බන්ධතාවය නතර නොකරන බව වටහාගත් බිරිඳ ඉන් අනතුරුව කළේ සැමියාට නොකියාම දිලින්ට කතා කිරීමයි. තමාට දරුවන් දෙදෙනෙකු ඉන්න බවත් තම පවුල කඩා බිඳ නොවන ලෙසත් කියමින් ඇය දිලිනිට බැනවැදුනා. ප්‍රශ්නය දුරදිගේ ගියේ එතැන සිටයි. ප්‍රේමසිරි විවාහකයෙකු බවත් ඔහුට දරුවන් දෙදෙනෙකු ඉන්න බවත් දැනගත් දිලිනිගේ හිස ගිනිගන්නට වුණා. ඔහුට ප්‍රේමය පුද කළේ තමාගේ නොදැනුවත්කම නිසා බවත් ප්‍රේමසිරි තමා රැවටූ බවත් ඇයට වැටහුණා. ඇයද හඬ හඬා ප්‍රේමසිරිට බැනවැදුනා. නමුත් ප්‍රේමසිරි බොරු කියමින් ඇය සැනසුවා. අවසානයේ ප්‍රේමසිරි ඇයට කීවේ ක්‍රිෂාන්ති අත්හැර දිලිනිව විවාහ කරගන්නා බවයි. දිලිනිද ඒ කීම විශ්වාස කර සිත සංසුන් කරගත්තා. මේ අතර දිනක් ප්‍රේමසිරිගේ සොහොයුරියක්ද බව කියන කාන්තාවක්ද දිලිනිගේ සොහොයුරා ඇමතුවා. අපේ පවුල කඩාකප්පල් කරන්න දෙන්න එපා. ඔයාගේ නංගිට ඒක කියලා දෙන්න. දිලිනිත් ප්‍රේමසිරිත් අතර ප්‍රේම සම්බන්ධතාවයක් ඇති බව දිලිනිගේ සොහොයුරුත් ප්‍රභාත් දැනගත්තේ එවිටයි. ප්‍රේමසිරි තම මව බැලීමට යයි කියමින් තම නිවසට පැමිණ අයුරු ප්‍රභාත් මතක් වුණා. මව සිටින්නේ ඔත්පලවයි. ඒ බව ප්‍රේමසිරි දැනගත්තේද දිලිනිගෙන්. අම්මා ඔත්පල නිසා ඇය රැකියාවද අත්තර දැම්මා. ඒත් මේ සම්බන්ධතාවය ගැන වගේ වගක් ඇය ප්‍රභාත්ට කියා තිබුණේ නැහැ. ප්‍රභාත් මේ ගැන දිලිනිගෙන් ප්‍රශ්න කළා. ඒත් ඇය ඒ සියල්ල ප්‍රතික්ෂේප කළා. එයා මට වඩා කොච්චර වයස කෙනෙක්ද අයියේ? අයියට පිස්සුද? දිලිනි සොහොයුරාට කීවා. ප්‍රභාත් ඇගේ කතාව විශ්වාස කළා. ප්‍රේමසිරි සමග ඇති කරගත් ප්‍රේම සම්බන්ධතාවය ගැන තම සොහොයුරාට පැවසීම ගැන දිලිනි සිටියේ තරහින්. ඇය ඒ බව ප්‍රේමසිරිටද කීවා. ඒත් ඇය එතනින් නතර නොවුවා. ඉන් පසු ඇය ප්‍රේමසිරිගේ බිරිඳටද දුරකථනයෙන් නොයෙක් දේ කීවා. ක්‍රිෂාන්තිගේ සිත වචන වලින් පළඳු කිරීමට දිලිනි උත්සාහ ගත්තා. ක්‍රිෂාන්ති මේ බව ප්‍රේමසිරිටද කීවා. ප්‍රේමසිරි දිලින්ට බැනවැදුනා. තමාව කෙසේ හෝ විවාහ කරගන්නා ලෙස දිලිනි හැම මොහොතේම ප්‍රේමසිරිට කීවා. ඒ වන විට ප්‍රේමසිරිගේ හා දිලිනිගේ සම්බන්ධතාවය ප්‍රේමසිරිගේ දරුවන්ද දැනගෙන තිබුණා. ප්‍රේමසිරි ඔවුන්ට කීවේ සම්බන්ධතාවය නතර කර ඇති බවයි. අනෙක් වරක දිලිනි ප්‍රේමසිරිට කරදරයක් වුණා. පුතේ, ඔය කෙල්ලගෙන් මට හරි කරදරයි. එයා මාව බ්ලැක්මේල් කරන්නත් හදනවා. ඔහු බැරිම තැන තම පුතුටද කීවා. ප්‍රේමසිරිගේ පුතා වයස 20 ගණනක තරුණෙක්. කොළඹ රැකියාවක කළ ඔහු නැවතී සිටියේ කොළඹයි. තමා දිලිනිගෙන් ඈත් වුවද දිලිනි තමා පසුපසම එන බව ප්‍රේමසිරි අවසානයේ සිය බිරිඳට කීවා. දිලිනි ප්‍රේමසිරි පසුපසම ඒම ඔහුට මහත් කරදරයක් වන්නට ඇති. ඔහු අවසන් තීරණය ගත්තේ ඒ නිසා විය යුතුයි. ඒ අනුව ප්‍රේමසිරි ඇය හමුවීමට ඉකුත් 27 වෙනිදා යොදාගත්තා. දිලිනිටත් අවශ්‍ය වූයේ පෙම්වතා තුරුලේ නැලවීමටයි. ඒ නිසා ඇය තම මිතුරු මිතුරියන් සමග ශ්‍රීපාදව වඳින්නට යන බවට ගෙදරට බොරුවක් කීවා. දන්සලක් දීමටත් අම්බලම් පිරිසිදු කිරීමටත් අදහස් කරන බවද ඇය කීවා. ඒ අනුව ඇය 27 වෙනිදා නිවසින් පිටව ගියා. රාත්‍රී 9ට පමණ ප්‍රභාත් ඇයට ඇමතුමක් ගෙන නංගි කොහෙද ඉන්නේ යයි ඇසුවා. අයියේ, අපි දැන් එරත්තේ ඉන්නේ. දිලිනි ඊට පිළිතුරු දුන්නා. දිලිනි ඒවන විට සිටියේ ප්‍රේමසිරි සමගයි. ප්‍රේමසිරි ඇය කැඳවාගෙන යෑමට කුරුවිටට පැමිණ සිටියා. දෙදෙනාම එදා ගියේ හංවැලටයි. නගරයට නුදුරින් පිහිටි හෝටලයට ඔවුන් යන විට රාත්‍රී 10ට පමණ වී තිබුණා. හෝටලයේ හිමිකරු සහ බිරිඳද සිටියා. අපිට ඔයගොල්ලන්ගේ ඩෙන්ටිටි කාඩ් එක දෙන්න. හිමිකරුගේ බිරිඳ ඉල්ලා සිටියා. දෙදෙනාම සිය හැඳුනුම්පත් ඇයට දුන්නා. ඔවුන්ට උඩ තට්ටුවේ කාමර අංක 106 වෙන් වුණා. ප්‍රේමසිරිද හංවැල්ලට පැමිණ තිබුණේ පොලිසියට මෙන් සිය බිරිඳටද බොරු කියයි. ප්‍රේමසිරි පොලිසියට කියා තිබුණේ තම මවගේ 3 මාසයේ දානෙට යන නිසා නිවාඩුවක් ගන්නා බවයි. ඔහු බුත්තලට ආවේ බිරිඳ ගෙදර නොසිටි නිසා වන්නට ඇති. බුත්තලදී ඔහුට සිය දියණිය මුණ ගැසුණා.
පුතේ මම හදිස්සියට කොළඹ යනවා අම්මට කියන්න. එසේ කී ප්‍රේමසිරි සිය අනියම් පෙම්වතිය සමග එදින රාත්‍රියේ හෝටලේ ගත කළා. පසුවදාට පහන් වුණා. ප්‍රේමසිරිත් දිලිනිත් පසුවදා දවස ගත කළේ එම හෝටල් කාමරයේමයි. ඒ අතරතුර දෙන්නා දෙතුන් වතාවක්ම හෝටලෙන් පිටතට ගොස් තිබෙනවා. ඒ ආහාර ඇතුළු අවශ්‍ය දෑ ලබා ගැනීමටයි. ඔවුන් හෝටලෙන් මිලදීගෙන තිබූ කිරිතේ දෙකක් පමණයි. හෝටල් කාමරය තුළ ඒ දින දෙක ඇති වූ කතාබහකි ආදර වදන් සිදු වූ රණ්ඩු සරුවල් දන්නේ ඔවුන් දෙදෙනා පමණයි. කෙසේ වෙතත් පළමුවැනිදා උදයවරුවේදී ප්‍රේමසිරි තනිවම හෝටලෙන් පිටව ගියා. ඒ සඳුදා හංවැල්ල පොළ තිබුණා. පොළට ගිය ප්‍රේමසිරි වෙළඳියකගෙන් පිහියක් මිලදී ගත්තා. ඊට අමතරව රුපියල් 6250ක් ගෙවා බෑගයක් මිලදී ගත්තා. එය කාටවත් නොපෙනෙන අයුරින් ලැබුම් හල් තුළට ගෙන ඒමටද ඔහු උපක්‍රමශීලී වුණා. පොලිසිය කියන හැටියට ඔහු එම අත්බෑගිය ගෙනවිත් ඇත්තේ දිලිනි මරා දමා ඇගේ කඳ එහි බහාලන්නටයි. ඒ අනුව පොලිසිය සැක කරන්නේ ඇයට පහරදී ගෙල මිරිකා මරා දමන්නට ඇති බවයි. ඉන් අනතුරුව මැරී වැටි සිටි දිලිනිගේ ගෙල කඳෙන් වෙන් කරන්නට ඇතැයි සැක කරනවා. ඒවන විට දිලිනිගේ ගෙලින් හා කඳෙන් ගලා ගිය රුධිරය කැටි ගැසී තිබෙන්නට ඇති. ඉන් පසු ඇගේ හිසසුන් සිරුරනවා බෑගය තුළට දැමූ ප්‍රේමසිරි රුධිරය වැగిරෙන්නට නොහැකි අයුරින්ද සිරුර සකස් කරන්නට ඇති. ඔහු ලැගුම් හලින් පිටව ගියේ ඉන් පසුවයි. ඊට කලින් ඔහු ලැගුම් හලේ බිල ලෙස රුපියල් 4100ක් ගෙවා දැම්මා. ඒ අයිතිකරුගේ බිරිඳටයි. ඒ වන විට දිලිනි ඔහු සමග නොසිටීම හෝටල් පරිපාලනයේ සැලකිල්ලට ලක් වී නැහැ. මෙවන් ලැගුම් හල්වලට පැමිණෙන බහුතරය අනියම් සමදකම් පවත්වන කාන්තා අය බවත් බොහෝ විට කාන්තාවන් වහන් වී සිටින බවත් ඔහු දැන සිටියා. දිලිනිගේ සිරුර දමාගත් බෑගය අතින් ඇදගෙන කරේ තවත් බෑගයක්ද එල්ලාගෙන ප්‍රේමසිරි හෝටලෙන් පිටව ගියේ උදැසන 10ට පමණයි. ඒ වන විට ලැගුම් හලේ හිමිකරු උඩ තට්ටුවේ කිසියම් කාර්යයක නිරත වී සිටියා. ඔහු ප්‍රේමසිරි පිටව යනු දුටුවද ඒ කෙරෙහි අවධානය යොමු කර නැහැ. මෙලෙස පැමිණි ප්‍රේමසිරි හෝටල් ඉදිරිපස්ස පාරේ දිවෙන ඩීසල් ත්‍රිරෝද රථයක් නතර කරගෙන දිලිනිගේ සිරුර සහිත සූට් කේසියද ඊට පටවාගෙන විත් හංවැල්ල බස් නවතුන් පොළ අසල අංක 143 පිටකොටුව හංවැල්ල බස් රථයකට ගොඩ වුණා. එහි පිටුපස අසුනේ වාඩි වූ ප්‍රේමසිරි කෙලින්ම ආවේ ගෑස් පහන්දියටයි. එතනින් බැසගත් ඔහු බෑගයද ඇදගෙන පාර දිගේ පැමිණ එක තැනක එම බෑගයද තබා හින් සිරුවේ එතනින් මාර වුණා. නිල් පැහැති සූට් කේසියක් බොහෝ වෙලාවක් එකම තැන ඇති අයුරු දුටු පුද්ගලෙක් ඒ බව වේල්ල වීදියේ පොලිසියට දැනුම් දුන්නා. බෑගය තුල කාන්තාවකගේ හිස්ස නැති සිරුරක් ඇති බව පොලිසිය වටහා ගත්තේ ඉන් පසුවයි. පසුව බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා, කොළඹ මධ්‍යම කොට්ටාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිශාන්ත චන්ද්‍රසේකර මහතා, වේල්ල වීදියේ ස්ථානාධිපති අජිත් පේදුරු ආරච්චි මහතා ඇතුළු කණ්ඩායමක් සිද්ධිය වූ ස්ථානයට පැමිණ විමර්ශන ආරම්භ කළා. නිලධාරීන්ගේ අවධානය CCTV කැමරා වෙත යොමුනේ ඉන් අනතුරුවයි. ඉහළ නිලධාරීන්ගේ උපදෙස් මත වේල වීදිය හා ඒ අවට කැමරා සෝදිසි ඇරඹුණා. උත්සාහය සාර්ථක වුණා. දමාගිය බෑගය අතින් ඇදගෙන එතනට පැමිණෙන හැඩිදරි අයුරකගේ රූපය CCTV කැමරාවල පැහැදිලිව සටහන් වී තිබුණා. එම පුද්ගලයාගේ කරේද තවත් ගමන් මල්ලක් ඇති බව පෙනුණා. පොලිසිය ඊළඟට පියවර ගත්තේ එම පුද්ගලයා කවුදයි හඳුනා ගැනීමට සහ හිසසුන් කාන්තාව කවුදයි හඳුනා ගන්නටයි. හිසසුන් මලකඳ හඳුනා ගැනීමටත් සූට් කේසියක දමා වේල්ල වීදියට ගෙන හැඩිදඩි පුද්ගලයා හඳුනා ගැනීමටත් පොලිසිය මහජනතාවගෙන් සහාය ඉල්ලුවා. පොලිසිය ඉල්ලීමට මහජන ප්‍රතිචාර බොහෝ වුණා. වේල්ල වීදිය පොලිස් ස්ථානාධිපතිවරයාට මේ ගැන විමසා ලැබූ ඇමතුම් සංඛ්‍යාව 200කට අධික වුණා. ඒ අතර විදේශ රටවල සිටි ලබා දුන් ඇමතුම්ද වුණා. දිනපතා පුවත්පතක් කියවීම හංවැල්ල හෝටල් හිමිකරුගේ පුරුද්දක් වී තිබුණා. එදින පුවත්පත කියවන විට ඔහු දුටුවේ බෑගයක් අතින් ඇදගෙන කරේද බෑගයක් දමාගෙන යන CCTV දර්ශන ඇතුළත් ඡායාරූපයන්. ඒ ඊයේ හෝටලෙන් ගිය මිනිසයා නේදයි ඔහු මද කලබල වුණා. මේ බව සිය බිරිඳටද කීවේ. ඉවර ඇය කීවේ තවත් කතාවක්. ඊයේ රෑ මට කෝල් එකක් ආවා. එයා කිව්වා එයා මේ අපේ කාමරේ හිටියා. ඔයගොල්ලෝ අපි කාමරයට ආවම අපේ විස්තර ලියා ගන්නවද කියලා.
මම කිව්වා අපිට එහෙම කරන්න කියලා පොලිසියෙන් කියලා තියෙන්නේ කියලා. එතකොට එයා ඇහුවා කවුරු හරි ඇවිල්ලා ඒ විස්තරය ඉල්ලුවොත් දෙනවද කියලා. මම කිව්වා පොලිසියෙන් ඉල්ලුවොත් දෙනවා කියලා. මටත් නිකම් සැකයි වගේ. බිරිඳගෙන් කතාව ඇසූ ලැබුම්හලේ හිමියා දිනපතා පුවත්පතද රැගෙන කෙලින්ම පැමිණියේ හංවැල්ල පොලිසියටයි. ඒ වන විට එහි අපරාධ විමර්ශන අංශය භාර ස්ථානාධිපතිවරයා සිටියා. ඒ පාරේ දමාගිය කාන්තාවකගේ යට ඇඳුම් ඇතුළු තවත් ඇඳුම් සහිත බෑගයක් පරීක්ෂා කරමින්. සර් මාර වැඩක්නේ. මේ පත්තරේ දාලා තියෙන මිනිස්සයා ඊයේ අපේ හෝටලේ කාමරයකනේ හිටියේ. ලැබුම්හලේ හිමියාගේ කතාව ඇසූ පොලිස් පරීක්ෂක සුජිත් වහා මේ බව ස්ථානාධිපතිවරයාට දැනුවත් කර අදාළ ලැබුම්හලට ගියා. ඒ වන විටත් මේ පුද්ගලයා හඳුනා ගැනීමට පොලිසිය මහන්සි ගනිමින් සිටියා. පුද්ගලයාගේ ගමන් කරන විලාසය අනුව ඇඟපත අනුව මේ පුද්ගලයා ආරක්ෂක අංශයේ සමාජිකයෙකු විය හැකි බවට පොලිසිය සැක කළා. CCTV කැමරා දර්ශන අනුව එම පුද්ගලයා පැමිණි පෞද්ගලික බස් රථය හඳුනා ගැනීමට පොලිසියට හැකියාව ලැබුණා. පසුව එම බස්සේ රියදුරු හා කොන්දස්තරවරයා වේලවීදිය පොලිසියට ගෙන්වා ප්‍රශ්න කරද්දී හෙළි වූයේ ඔහු බෑගයක් රැගෙන හංවැල්ල බස් නමතුන් පොලින් තම බසයට නැගගත් බවයි. පසුව පොලිස් කණ්ඩායමක් හංවැල්ලට පිටත් කර යවූ අතර ඒ සම්බන්ධයෙන් හංවැල්ල පොලිසියද දැනුවත් කෙරුණා. ප්‍රේමසිරිගේ සිරුර තවමත් පශ්චාත් මරණ පරීක්ෂණයට යොමු කර නැහැ. ඒ ඔහුගේ PCR ප්‍රතිඵල ලැබෙන තුරුයි. දිලිනිගේ සිරුර විද්‍යාත්මකව හඳුනා ගැනීම සඳහා ඇගේ මවගෙන් හා සොහොයුරාගෙන් රුධිර සාම්පල් ලබා එම රුධිර DNA පරීක්ෂණයක් හා සසඳන්නට පියවරගෙන තියෙනවා. එම පරීක්ෂණයෙන් පසු ඇගේ සිරුර පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව ලබාගෙන දේහය ඥාතීන්ට බාර දෙනු ඇති. මේ වනතුරුත් ඇගේ හිස කොටස සොයාගෙන නැති අතර එය සොයා පොලිස් කණ්ඩායම් කිහිපයක්ම පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ අධීක්ෂණය යටතේ කොළඹ මධ්‍යම කොට්ටාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිශාන්ත චන්ද්‍රසේකර මහතාගේ උපදෙස් මත වේලවිදිය පොලිස් ස්ථානාධිපති අජිත් පේදුරුතුඩු ආරච්චි මහතා ඇතුළු කණ්ඩායමක්ද නුගේගොඩ කොට්ටාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නුවන් අසංක මහතාගේ මෙහෙයවීම යටතේ හංවැල්ල පොලිස් ස්ථානාධිපති වසන්ත කුමාර අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති සුජිත් හෙට්ටිආරච්චි ඇතුළු කණ්ඩායමක්ද නැගෙනහිර දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප්‍රනාන්දු මහතාගේ අධීක්ෂණය යටතේ මොනරාගල කොට්ටාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සිසිල් කුමාර සහකාර පොලිස් අධිකාරී හේමන්ත ඕවිටිකම මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් බඩල් කුමර පොලිස් ස්ථානාධිපති සුනිල් දිසානායක මහතා ඇතුළු කණ්ඩායමක්ද මේ පිළිබඳව පුළුල් ලෙස විමර්ශන පවත්වනවා. රට තුළ බොහෝ දෙනාගේ අවධානයට වගේම බොහෝ දෙනෙකු බිහිතියට පත් කළෝපු මේ සිදුවීම සම්බන්ධව ඔබගේ අදහස් පහතින් කමෙන්ට් කරන්නටත් අමතක කරන්නට එපා. මේ සිදුවීම සම්බන්ධව ඔබ යම් තොරතුරක් මේ වීඩියෝවෙන් දැනගත්තා නම් මේ වීඩියෝට ලයික් එකක් දාන්නටත් අමතක කරන්නට එපා.